සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්මදේශනා මාලාවේ අපි දැන් මේ සාකච්ඡා කරමින් සිටින්නේ උපනිෂ සූත්‍රය. දැන් මේ වෙනකොට උපනිෂ සූත්‍රයේ අපි දේශනා විදර්ශනා දේශනා 3ක් මේ වෙනකොට කරලා තියෙනවා. උපනිෂ සූත්‍රයේ 4 වෙනි දේශනාව අද දැන් මේ ඔබ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. ඊටර මේ දේශනාව ටිකක් දිගයි දේශනාව. ඒක නිසා මම මේක ඉස්සරහට කරන යද්දී වැඩි ගොඩාක් විස්තර කරන්න අවස්ථාවක් නැති වෙයි. අපි මේකේ දැන් මේ කතා කරන්නේ පටිච්චසමුප්පාදයට අදාළ දහම් කරුණේ. ඉතින් ඉස්සරහට අපි පටිච්චසමුප්පාදය ගැන කරන දේශනා මාලාවකදී මේ පටිච්චසමුප්පාදයේ එක එක අංග විස්තර වශයෙන් අපි ඉගෙන ගනිමු. දැන් පංච උපාදානස්කන්ධය ගැන අපි මේ දේශනා මාලාව යන්නේ. ඒතර මේ දේශනාවේ දැන් මේ උපනිෂ සූත්‍රය ඔබ දන්නවා ඇයි මේකට තෝරගත්තේ කියලා. මේක මුලින් තියෙන්නේ පංච උපාදානස්කන්ධය ගැන. හරි. ඒතර පංච උපාදානස්කන්ධය තමයි අපි මේ විස්තර වශයෙන් මේ දේශනා මාලාවේ කතා කළේ. අපි ඉස්සරහට වෙසක් වලින් පස්සේ වගේ ආපහු පටිච්චසමුප්පාදය ගැන දේශනා මාලාවක් කරමු අවස්ථාව ලැබුණොත්. ඉතින් පින්වත්නි, ඔබ දන්නවා මේ වෙනකොට දැන් මේ උපනිෂ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දන්නා කෙනාටත් දක්නා කෙනාටත් ආශ්‍රවයන් ප්‍රහාණය වෙනවා කියලා දේශනා කරලා, කුමක් දන්නා කෙනාටද කුමක් දක්නා කෙනාටද පංච උපාදානස්කන්ධයත් පංච උපාදානස්කන්ධී සමුදයත් අස්තංගමයත් දන්නා කෙනාටත් දක්නා කෙනාටත්. ඒතර ආශ්‍රවයන් මුළුමනින්ම ප්‍රහාණය වෙලා ගියොත් ඒ රහතන් වහන්සේ ආසවක්ඛේ ඥානිය උපදිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ආසවක්ඛේ ඥානය හේතු ප්‍රත්‍යයට අයිති එකක්. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක්. ඒතර ආසවක්ඛේ ඥානයට හේතුව විමුක්තිය. විමුක්තියට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විරාගය. විරාගයට හේතුව විදිහට භාග්‍යවතුන් දේශනා කළේ නිබ්බිදාව. නිබ්බිදාව හටගන්නේ යථාභූත ඥානය පහළ වෙච්ච කෙනෙකුට. යථාභූත ඥානයට හේතුව මොකක්ද කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා සමාධිය. යථාභූත ඥානයට හේතුව සමාධිය හටගන්නේ ඒ කියන්නේ සමාධියට හේතුව සැපය. සැපයට හේතුව පස්සබ්දය. පස්සබ්දයට හේතුව ප්‍රීතිය. ප්‍රීතියට හේතුව උනේ ප්‍රමුදිත බව. ප්‍රමුදිත බවට හේතුව උනේ ශ්‍රද්ධාව. හරි පුදුමයි.
ප්‍රමුදිත බව හටගන්නේ ශ්‍රද්ධාව නිසා. ශ්‍රද්ධාවට හේතුව භාග්‍යවතුන් වහන්සේ වදාළේ දුක්ඛං තිස්ස වචනීය. දුක විඳීම නෙවෙයි හැබැයි. දුක ගැන බුදුරජාන් වහන්සේ වදාළ විදිහට කල්පනා කිරීම. දුක ශ්‍රද්ධාවට හේතු. එතකොට දුකට හේතු උනේ මොකද්ද? දුකට හේතු උනේ ජාතිය, ඉපදීම. ඉපදීමට හේතු උනේ උපදින්න කර්ම සකස් වීම. භවය, භවපච්චය ජාති. අපි ඉතින් තමයි ඊයේ දේශනාව නතර කළේ. ඒතර අද එතන ඉඳලා මේ කොහොමද මේක සකස් වෙන්නේ කියලා අපි බලමු භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව. ඒතර අපි මේ ඉගෙන ගන්නේ කාගේ ධර්මයක්ද? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. හරි. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළ. ඒතර මේක මෙහෙමමයි. අය වෙන කෙනෙකුට මේක අමුතු කෑලි එකතු කරන්න හරි. ඔහොම කිව්වට මෙහෙමත් තියෙනවා නේද? එහෙම දෙයක් නැහැ. මම දැන් ඔබට කිව්වනේ දුකට හේතුව ඉපදීමමයි. ඒතර බුදුරජාණන් වහන්සේ ආයේ වෙන දෙයක් දේශනා කළා නැහැ. එහෙනම් තමන්ගේ ජීවිතයේ දුක් කරදර කම්කටොළු එනකොට යාට ඉක්මනින් එන්න ඕනි සිතට මේකට හේතුව ඉපදීමනේ කියන. හරි? යම් ජීවිතයේ දුකක් එනකොට මේකට හේතුව ඉපදීමනේ කියලා එන්න ඕනි. ඒකට හේතුව. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතේ මේ ලෙඩ රෝග වලට බෙහෙත් කරගන්න එපා කියන එක නෙවෙයි කියලා මං ඊයේ කිව්වා. ඒවා කරගන්න ගමන් එයා විමසලා බලනවා මේ දුකට හේතුව ඉපදීමයි කියලා. එන ඉපදීමට හේතුව මොකක්ද උනේ? භවය. ඉපදෙන්න කර්ම සකස් වීම. ඉතින් බුදුරජාණන් වහන්සේ උන්නතෙකුට දේශනා කළා භවය ගැන විස්තර වෙච්ච දේශනා ගණනාවක් තියෙනවා. නමුත් ඒවා දැන් අපිට කියන්න ගියොත් එහෙම දේශනාව දිග වෙන නිසා මම හිතන්නේ දේශනාව මේ කොටස් 10කින් 15කින් කරන්න වෙයි. ඒ ඔක්කොම විස්තර කරන්න ගියොත් එහෙම. නැත්නම් භවය ගැන කිවිච්ච දේශනා තියෙනවා. නමුත් මම ඒවා දැන් ඔබට කියන්න යන්නේ නැහැ. මේවා ඔබ ඉගෙනගෙනත් තියෙනවා. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේවා ඔබට මේ සරලව අප්‍රමාණ දේශනා වලින් විස්තර කරලා තියෙනවා. ඒක නිසා ඔබ මේවා නොදන්නවා නෙවෙයි. හරි. එහෙනම් ඔන්න භවයට හේතුව බුදුරජාන් වහන්සේ වදාලා භවයට හේතුව භවය හටගන්නෙත් හේතුවක් ඇතුවයි හේතුවක් නැතුව භවය හටගන්නේ. භවම් පහම් භික්කවේ සෞපනිසං වදාමි නෝ අනුපනිසං. මහණෙනි භවයත් හේතුවක් ඇතුව හටගන්නේ හේතුවක් නැතුව භවය හටගන්නේ. කාචබික්කේ භවස්ස උපනිසා. මහණෙනි භවයට හේතුව මොකක්ද? උපාදානන්තිස්ස වචනීයං. උපාදානීය කියලයි කියන්න තියෙන්නේ. එහෙනම් භවයට හේතුව මොකද්ද? උපාදාන. එහෙනම් කර්ම සකස් වෙන්නේ උපාදානයේ නිසා. හරි? භව කීයක් තියෙනවද? භව තියෙනවා කාම භව, රූප භව, අරූප භව. හරි? ඊතර කාම ලෝකේ විපාක මිස කර්ම සකස් වෙනවා. ඒකට කියනවා කාම භවය කියලා. රූප ලෝකේ විපාක මිස කර්ම සකස් වෙනවා. ඒකට කියනවා රූප භවය කියලා. අරූප ලෝකේ විපාක මිස කර්ම සකස් වෙනවා. ඒකට කියනවා අරූප භව කියලා. ඊතර මේ රූප ලෝකේ විපාක කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් වුණා නම් එයාගේ උපත හැදෙන්නේ කාම ලෝකේ. ඒ විපාක දෙන්නේ කාම ලෝකේ. රූප ලෝකේ විපාක පිණිස කර්ම සකස් වුණාම ඒ කර්මයේ විපාක දෙන්නේ රූප ලෝකේ. හරි? අරූප ලෝකේ විපාක පිණිස කර්ම සකස් වුණා නම් ඒ කර්මයේ විපාක දෙන්නේ අරූප ලෝකේ. ඒතර ඒ කර්මයේ අරූප ලෝකේ විපාක දෙන්න එයා අරූප ලෝකෙ උපදින්න ඕනේ. භවපච්චය ජාති. කර්ම සකස් වෙච්ච විදිහට තමයි උපදින්නේ. එහෙනම් කර්ම භවයට හේතුව බුදුරජාණන් වහන්සේ වදාලා උපාදානයි. කාම භවයටත් රූප භවයටත් අරූප භවයටත් මේ තුනටම හේතුව මොකද්ද? උපාදානයි. උපාදාන හතරක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. උපාදාන හතරක්. මොකද්ද උපාදාන හතර?
කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. එතකොට කාම උපාදාන කියලා කියන්නේ කාමයට බැඳී යාම. එහෙනම් කාමයට බැඳී යාම තුළ කර්ම හැදෙනවා. ditthi උපාදාන කියලා කියන්නේ දෘෂ්ටි, විශේෂයෙන්ම සක්කාය දිට්ඨිය. හරි? සක්කාය දිට්ඨියට බැඳී යාම. ditthi උපාදාන. සක්කාය දිට්ඨිය මුල් වෙච්චි දෘෂ්ටින් වලට බැඳී. සක්කාය දිට්ඨිය තමයි ප්‍රධාන වශයෙන්ම. සක්කාය දිට්ඨි ප්‍රහාණය වුණොත් හරිනේ. හරි? ditthi උපාදාන. ඒතර සක්කාය දිට්ඨිය නිසා කියන්නේ දෘෂ්ටියට බැඳිලා කර්ම හැදෙනවා. ඒ බැඳී යාම නිසා. සීලබ්බත උපාදාන, සීල වෘත වලට බැඳෙනවා. හරි? සීල වෘත වලට බැඳෙනවා. ඇතැම් උදවිය සමහරට මේ යාට සසරින් නිදහස් වෙන්න ඕනි. දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සර වෙලා මිනිසුන්ට ඕන වුණාන්නේ සසරින් නිදහස් වෙන්න. නමුත් හරි මාර්ගයක් තිබුණේ නෑනේ. ඒතකොට ඒකනේ දැන් ගත්තොත් එහෙම නිගණ්ඨ, ආජීවක දැන් මෙහෙම ඉන්නවනේ ගොඩාක් පිරිස මේ හිටියනේ. හරි? මේ දුකින් නිදහස් වීමක් හොයාගෙන ගියපු අප්‍රමාණ දැන් 62ක් මිත්‍යා දෘෂ්ටි තිබුණා කියලා තියෙන්නේ නේ. 62ක් මිත්‍යා දෘෂ්ටි. 62ක් මිත්‍යා දෘෂ්ටි හැදුනේ දැන් උඹට තේරුම් ගන්න ඔබ මේ දැන් ඒ 62ක් මිත්‍යා දෘෂ්ටි වල හිටපු ඒ උදවියපම අද ඉන්න බොහෝ දෙනෙකුට වඩා ශ්‍රේෂ්ඨයි. එයි ඒකට ඕන වුණා යමක් හොයාගෙන යන්න. දුකින් නිදහස් වීමක් ඕන වුණා. ඒ දෘෂ්ටි හැදිච්ච විදිහ, මිත්‍යා දෘෂ්ටි හැදිච්ච විදිහ තියෙනවා. ඒ කට්ටිය මේ යමක් හොයාගෙන ගිහිල්ලා වරද්දගත්තු කට්ටිය. එක දෘෂ්ටි වලට බැඳෙනවා. සමහර දුවේට පුබ්බේ නිවාස ඥානෙ තියෙනවා. හරි? පෙරවිසු කඳ පිළිවෙල දැකීමේ නුවණ තියෙනවා. ඒකට ඒ උදවිය පෙරවිසු කඳ පිළිවෙල දකින සමහරට ආත්ම භාව 1, 2, 3ක් සමහරට මෙහෙම දකිනවා. හරි? මෙහෙම දකිනකොට ඔන්නේ එයා දැන් ඒ යනුව දෘෂ්ටියකට බැඳෙනවා. සමහර කට්ටියට තියෙනවා මේ අනේකෙහි සංවට්ට කප්පෙහි අනේකෙහි විවට්ට කප්පෙහි. හරි? නුවේක් සංවට්ට කල්ප, විවට්ට කල්ප ගණන් පෙර විසූ කඳ පිළිවෙල දකින්න පුළුවන් නුවණ මේ හට ගන්නවා ඒ උදවිට. හරි? ඒ අනුව යාලා හිතනවා මේ කෙලවරක් නෑ. එතකොට මේක මේ සමහර උදවිය එහෙම කෙලවරක් දකින්නේ නෑ. හරි? කෙලවරක් දකින්නේ නැතකොට මේ කට්ටිය ඒට අනුව දෘෂ්ටි වලට බැඳෙනවා. සමහර උදවිය. හරි? ඊට පස්සේ සමහර උදවියට සමහර වෙලට තියෙනවා දැන් ඔන්න ඒ උදවියට චතුූපාඥානයත් හට ගන්නවා. චතුූපාඥානය හට ගන්නවා සමහර උදවියට තියෙනවා. ඒතර මේ යමක් හොයාගෙන ගියපු නිසානේ. ඒතර ඒ උදවිය සමහරට මේ කෙනෙක් මැරිලා උපදිනවා දකින්නවා. ඊළඟට උපදිනවා දකින්නවා සමහරට. උපදිනවා දකින්න හැබැයි එතනින් එහාට දකින්න හම්බෙන්නේ නැහැ. එතනින් එහාට දකින්න හම්බෙන්නේ නැහැ මොකුත්ම. ඒතකොට කල්පනා කරනවා ඊළඟ ජීවිතේ නිත්‍යයි. ඒතර මැරිලා ගිහිල්ලා නිත්‍ය වූ ලෝකෙක උපදිනවා. ඒ වගේ දෘෂ්ටි එක දෘෂ්ටි වලට බැඳෙනවා. හරි? ඒ මේ වගේ දෘෂ්ටි වලට බැඳෙනවා. ඒතකොට මේ දෘෂ්ටි වලට බැඳිලා ඒ බැඳීම නිසා යා කර්ම හදනවා. ditthi උපාදාන. සීලබ්බත ඒතර සීල වෘත්ත හැදෙන්නේ ওই වගේ අර මේ සත්‍ය හොයාගෙන යන උදවිය හරි මාර්ගයක් නොලැබෙනකොට ඒ උදවිය නොයෙක් වෘත වලට බැඳෙනවා. නොයෙක් වෘත සමාදන් වෙනවා. එතකොට නමුත් ඒක දැන් මේ බුද්ධ ශාසනය තුළ ආර්ය ශාසනය තුළ තියෙන සීලය නොවේ. අරවට බැඳිලා යනවා ඒ සීල වෘත වලට. ඒ වලමුත් කර්ම හැදෙනවා. සීලබ්බත උපාදාන. ඊළඟට අත්වාද උපාදාන කියන්නේ මම මගේ කියන මම වෙමි කියන ඒ හැඟීමට බැඳිලා යනවා. හරි? ඒක මාන්නයක්
අස්මිමානේ. අත්වාද උපාදාන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ උපාදාන හතරින් යම් කෙනෙක් සෝතාපන්න වෙද්දී එයාගේ උපාදාන දෙකක් නැති වෙලා යනවා. ඒ තමයි ditthi උපාදානයත් සීලබ්බත උපාදානය. ඒකට සෝතාපන්න වෙනකොට ditthi උපාදානය ප්‍රහාණය වෙනවා. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. සීලබ්බත උපාදාන ප්‍රහාණය වෙනවා. සෝතාපන්න වෙද්දී. ඒකින් දැන් සෝතාපන්න වෙනකොට සංයෝජන ධර්ම මේ 10න් 3ක් ප්‍රහාණය වෙනවනේ. ඒතර මේ සංයෝජන ධර්ම තුන ගතම සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. හරි. එතකොට දිට්ඨි ඔන්න සක්කාය දිට්ඨි ප්‍රහාණය වෙනවා. ඒක දිට්ඨි උපාදාන නැහැ. හරි. විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියලා කියන්නේ සීල වෘත. ඒතර ඒක උපාදානයක්. සීලබ්බත උපාදාන. ඒකත් ප්‍රහාණය වෙනවා. සෝතාපන්න වෙනකොට මේ උපාදාන හතරෙන් දෙකක් නැහැ. නැති වෙනවා. ප්‍රහාණය වෙනවා. ඊට පස්සේ අනාගාමී වෙද්දී කාම උපාදාන ප්‍රහාණය වෙනවා. අනාගාමී වෙද්දී. ඒතර අනාගාමී කෙනාට කාමේ නැහැ. ඊට පස්සේ අරහත්ත්වයටපත් වෙනකොට තමයි අත්වාද උපාදාන ප්‍රහාණය වෙන්නේ. මම විමි කියන මාන්නේ දැන් අනාගාමී කෙනාට තියෙන අසීමානේ. ඒතර අසීමානේ ප්‍රහාණය වෙන්නේ අරහත්ත්වයේදී. අත්වාද උපාදාන ප්‍රහාණය වෙන්නේ අරහත්ත්වයේදී. එහෙනම් ඔන්න මේ උපාදාන නිසා භවය හැදෙනවා. අපි ගොඩාක් මේ ගැන කතා කරනකොට ඉක්මනින් දේශනාව ඉවර කරන්නේ මේ අද දවසේ හරි මේ උපනිෂද් සූත්‍රය අපිට ඉවර කරගන්න ඕන නිසා අපි ඉස්සරහට විස්තර වශයෙන් කතා කරමු. එතකොට ඔන්න එහෙනම් උපාදාන දැන් භවයට හේතුව උපාදානයයි. බුදුරජාණන් වහන්සේ වදාලා ඊට පස්සේ උපාදානම් පහම් භික්කවේ සෞපනිසං වදාමි නෝ අනුපනිසා. මහණෙනි උපාදානයත් හේතුවක් ඇතුව හට ගන්නවා කියලා මම දේශනා කරන්නේ. හේතුවක් නැතුව උපාදානය හටගන්නේ නේ. කාච භික්කවේ උපාදානස්ස උපනිසා. මහණෙනි උපාදානයට හේතුව මොකක්ද? තණ්හා තිස්ස වචනීය. තණ්හාව. හරි. උපාදානයට හේතුව තණ්හා. උපාදානය කියලා කියන්නේ බැඳී යාම කියන එකයි. උපාදානය කියලා කියන්නේ බැඳී යාම. එතකොට මේ බැඳී යන්න හේතුව තමයි මොකද්ද? ආශාව, තණ්හාව. ඡන්දය. බැඳී යන්න හේතුව තණ්හාව. තණ්හාවක් නැත්තම් බැඳී යාමක් නැහැ. ඒතර බලන්න අපි දැන් මේ තණ්හාව කියන එක දැන් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තණ්හා තුනක් තියෙනවනේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. හරි. ඒතර මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන එකම තමයි තව විදිහකට බෙදනවා නම් දැන් ඇසින් දකින්නේ රූපයට තණ්හා උපදිනවා. රූප තණ්හා. කනින් අහන ශබ්දයට තණ්හා උපදිනවා. ශබ්ද තණ්හා. නාසයෙන් දැනෙන ගඳ සුවඳට තණ්හා උපදිනවා. ගන්ධ තණ්හා. දිවට දැනෙන රසයට තණ්හා උපදිනවා. රස තණ්හා. කයට දැනෙන පහසට තණ්හා උපදිනවා. පොට්ටබ්බ තණ්හා. ඊට පස්සේ ඔන්න දැන් ඊටට ඒ පහ ගත්තොත් මේක කාම තණ්හාවට අයිතිනේ. නේ? ඇසින් දැකන ප්‍රියමනාප රූපයේ කෙරෙහි ඇතිවෙන කැමැත්ත තමයි කාමය. කනින් අහන ප්‍රියමනාප ශබ්දයට ඇති කැමැත්ත තමයි කාමය. හරි? නාසයේ දැනෙන ප්‍රියමනාප ගඳ සුවඳට ඇති කැමැත්ත තමයි කාමය. හරි? දිවට දැනෙන කයට මේ දැනෙන ඒ අරමුණු වලට ඇතිවෙන තණ්හාව කාමය. එතකොට ඇස කන නාසය දිව කය ළඟට යනකම් කාම තණ්හා එන්නේ. භව තණ්හා, විභව තණ්හා මනසට ඒක සිතුවිලි. ඒක මනසට දැනෙන දෙයක්. මනසට දැනෙන අරමුණු වලට ඇතිවෙන තණ්හාව. ඒතර කාම, භව, විභව වශයෙන් මේ තණ්හාව බෙදෙනවා. තණ්හාව තුන් ආකාරයකට. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා.
එතකොට මෙන්න මේ කාම භව විභව වශයෙන් හටගන්නා තණ්හාවත් එක්ක තමයි අර උපාදානි හටගන්නේ. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. එහෙනම් අර තණ්හාව ඇති වෙන දෙයට තමයි බැඳෙන්නේ. බැඳිලා යන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා තණ්හම් පහම් භික්කවේ සෞපනිසං වදාමි නෝ අනුපනිසං. මහණනි තණ්හාවත් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියලා මම දේශනා කරන්නේ. හේතු ප්‍රත්‍යක් හේතු නැතුව තණ්හාව හටගන්නේ නැහැ. කාච භික්කවේ තණ්හාය උපනිසා. මහණනි තණ්හාවට හේතුව මොකක්ද? තණ්හාවට හේතුව තමයි මොකද්ද? වේදනා තිස්ස වචනීයං. විඳීම. හරි. තණ්හාවට හේතුව විඳීම, වේදනාව. එතකොට වේදනාව ඇති වෙන දෙයට තමයි, වේදනාවට තමයි ආශාව උපදින්නේ. විඳීමට ආශාව උපදින්නේ. ඒ ආශාවට බැඳෙන්නේ. එතකොට වේදනාව සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා තුනක් තියෙනවා. දැන් වේදනාව ගොඩාක් ආකාරවලට බෙදෙනවා. ඒතර සැප දුක උපේක්ෂා කියන ප්‍රධාන වශයෙන් වේදනා තුන් ආකාරයකට බෙදෙනවා. තව ගොඩාක් බෙදෙනවා. ඇසින් දකින ප්‍රියමනාප රූපේ, ඇසින් දකින රූපේට වේදනාව හට ගන්නවා. ඒක අපි හඳුන්වනවා චක්කු සම්පස්සජා වේදනා කියලා. ඇසි ස්පර්ශයෙන් හට ගන්න විදීම. හරි. ඊට පස්සේ කනේ ස්පර්ශයෙන් හට ගන්න විදීම සෝත සම්පස්සජා වේදනා. ඊට පස්සේ නාසයෙන් දැනෙන ගඳ සුවඳ ඇති වෙන විදීම මේ ගාන සම්පස්සජා වේදනා. හරි. රස ඊට පස්සේ જીවහා සම්පස්සජා වේදනා. රසයෙන් ඇති වෙන විදීම. ඊට පස්සේ කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. මේ විදිහට වේදනාව බෙදෙනවා. තව ගොඩාක් ආකාරයකට බෙදෙනවා වේදනාව. ඒතර මේ විදීමට තමයි තණ්හාව උපදින්නේ. විඳීමට තණ්හාව උපදින්නේ. හරි. එතකොට විඳීමට තණ්හාව උපදින්නේ ඇස හරහා, කන හරහා, නාසය හරහා, දිව හරහා, කය හරහා. මේක හොඳට සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවනේ. තණ්හාව දුක්ඛ සමුදය ගැන ධම්මානුපස්සනා කොටසේ දුක්ඛ සමුදය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ. යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ත නිවිසමානා නිවිසති කියලා. එතකොට මේ ලෝකයේ ප්‍රිය ස්වරූපයෙන් යුක්ත දෙයක් ඇද්ද, මිහිරි ස්වරූපයෙන් යුක්ත දෙයක් ඇද්ද? ඒකට ඒ තුළ තමයි තණ්හාව උපදින්නේ. ඒ තුළ තමයි තණ්හාව බැසගෙන තියෙන්නේ කියලා. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කිංච ලෝකී පිය රූපං සාත රූපං. මොකද්ද මේ ලෝකී පිය ස්වරූපයෙන් යුක්ත, මිහිරි ස්වරූපයෙන් යුක්ත දේ? චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. ඇසේ තණ්හා උපදින්නේ. රූපාලෝකේ ඇසින් දකින රූපය අන්න තණ්හා උපදිනවා. හරි. චක්කු විඥානං ලෝකේ පිය රූපං සාත රූපං. ඇසේ විඥානේ. චක්කු සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං. හරි. ඇසේ ස්පර්ශය. ඇසයි රූපයයි විඥාන එකතු වීම. චක්කු සම්පස්සේ. ඒකත් ප්‍රිය ස්වරූපයෙන් යුක්ත, මිහිරි ස්වරූපයෙන් යුක්ත දෙයක්. එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. චක්කු සම්පස්සජා වේදනා ලෝකී පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. ඇසේ ස්පර්ශයෙන් හටගන්න විඳීම ප්‍රිය ස්වරූපයෙන් යුක්ත, මිහිරි ස්වරූපයෙන් යුක්ත දෙයක්. ඒක තමයි තණ්හාව හටගන්නේ. දැන් හරි ලස්සනයි මේ විග්‍රහය භාග්‍යතුන් වහන්සේගේ. හරි. ඊට පස්සේ ඇසින් රූප හඳුනගන්න එක. රූප සංඥා ලෝකේ පිය රූපං සාත රූපං. හරි. ඊට පස්සේ රූප විතක්කෝ ලෝකේ, රූප විචාරෝ ලෝකේ. මේවා මේ භාගතල පුළුල්ව දේශනා කරනවා. මේ තණ්හාව හටගන්නේ කොහෙද? තණ්හාව බැසගන්නේ කොහෙද කියලා. මහා සතිපට්ඨාන සූත්‍රයේ. අපි ඉස්සරහට කතා කරමු මේ දේවල් අවස්ථාව ලැබුණොත් එහෙම මේ තණ්හාවතර මේ විදිහට පුළුල්ව තණ්හාව කියන එක
විදියනවා. හරි? ඒතර ඒ තණ්හාව හටගන්න හේතුව විදීම. ඒතර විදීම් හටගන්නේ ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ. සැප විඳීම්, දුක් විඳීම්, උපේක්ෂා විඳීම්. ඒතර එක්කොටම තණ්හාව හටගන්නවා. ඒකේ පුදුම කියන්නේ. සැප දුක උපේක්ෂා විඳීම් තුනටම තණ්හාව හටගන්නවා. හරි? ඉන්පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා වේදනම් පහම් භික්කවේ සෞපනිසං වදාමි නෝ අනුපනිසා. මහන්නේ විඳීමත් හේතුවක් ඇතුව හටගන්නේ, හේතුවක් නැතුව විඳීම හටගන්නේ. කාච භික්කවේ වේදනාය උපනිසා. මහන්නේ විඳීමට හේතුව මොකද්ද? පස්සෝ තිස්ස වචනීය. ස්පර්ශය කියලයි කියන්න තියෙන්නේ. එහෙනම් ඔන්න ස්පර්ශය තමයි විඳීමට හේතුව. ස්පර්ශය කිව්වේ ඇසයි රූපයයි විඥානයයි එකතු වීම. එහෙම එකතු වීමක් නැත්තම් විඳීමක් නැහැ. ඇස තිබුණට රූප තිබුණට විඳීමක් නැහැ. ඇයි? විඥානේ පහළ වෙලා එතන එකතු වෙන්නේ. කන තිබුණට ශබ්ද තිබුණට විඳීමක් හටගන්නේ අපිට. ඒ විඳීම හටගන්නේ නැත්තේ. ඒකට අදාළ විඥානයේ කනේ පිහිටලා ඒ තුන එකතු වෙන්නේ නැහැ. කනයි ශබ්දයි විඥානය එකතු වෙන්නේ නැහැ. විඳීම හටගන්නේ. ඒකනේ සමහර විට අපිට දැන් ඔන්න සමහරට අපි මොන හරි දෙයකට අපි යනවා වෙන මොන හරි කල්පනා කර යනවා සමහරට. ලොකු දෙයක් කල්පනා කර සමහරට ඇවිදගෙන යනවා කවුරු කෙනෙක් අපේ නම කියලා කතා කරනවා. ඇහෙන්නේ. සමහරට ඇහෙන්නේ. ඔබට ඒ වගේ අත්දැකීම් ඇති වුණ තරම්. සමහරට ඔබ බත්පත් අරගෙන රැයට සමහරට පුරුද්ද තියෙනවනේ අපිට ඒ කාලේ තිබුණා එහෙම. හරි. රැයට සමහරට බත්පත් අරගෙන බත් පිඟාන අරගෙන යන්නේ ටීවී එක ළඟට. ප්‍රවෘත්ති බලන්න ඒ වගේ දේවල් වලට. හරි. එතකොට අපි සමහරට ප්‍රවෘත්ති බල බත් පිඟාන කාලා අපි දන්නේත් නැහැ. සමහරට බත් පිඟාන ඉවරයි. කාලා කිසි අවධානයක් නැහැ අපිට. අර මේ බලන දේ තමයි අවධානය තියෙන්නේ. රස තිබුණාද නැද්ද මුකුත් අපිට ගන්න නැහැ සමහරට. මිරිස් කරලුත් කාලා සමහරට. අපි දන්නේත් නැහැ. ඒ මිරිස් කරලා කැපුණාට සමහරට ඒක කඩ දන්නේ අපි දන්නේත් නැහැ සමහරට. හොඳ දෙයක් නම් බලන්නේ. ගොඩාක් අපිට මේ අපි කැමති දෙයක් නම් බලන්නේ. අපිට වසඟ වෙලා නම් බලන්නේ. වෙන මුකුත් සමහරට ගානක් නැහැ අපිට. නේ? එතකොට එහෙනම් ඔන්න ස්පර්ශය නිසා තමයි විඳීම හටගන්නේ. ස්පර්ශය නිසා විඳීම හටගන්නේ. ස්පර්ශය නැත්තම් විඳීම නැහැ. හරි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්සම් පහම් භික්කවේ සෞපනිසං වදාමිනෝ අනුපනිසා කාච භික්කවේ පස්සස්ස උපනිසා. මහණනි ස්පර්ශයට හේතුව කුමක්ද? සලායතනං තිස්ස වචනීයං. ඇස, කන, නාසය, දිව, කය, මනස ආයතන 6 ස්පර්ශයට හේතුව. හරි. ස්පර්ශයට හේතුව මොකද්ද? ආයතන 6. එහෙනම් ඔන්න ඇසක් කියලා ආයතනයක් නැත්තම්, ඇස නැත්තම් රූප නැහැ. හරි. ඇස නැත්තම් රූප නැහැ. ඉන් අදහස් කරන්නේ බාහිර දේවල් වස්තු නැහැ කියන එක නෑ. මට රූපයක් නැහැ ඇසක් නැත්තම්. කනක් නැත්තම් මට ශබ්ද නැහැ. දැන් ඒකනේ උපතින්ම කන් ඇහෙන්නේ නැති කෙනෙකුට ස්වභාවයෙන්ම ගොළුයි. උපතින්ම කන් ඇහෙන්නේ නැති කෙනෙක් ස්වභාවයෙන්ම ගොළුයි. ඇයි? එයාට ශබ්ද නැහෙනේ. දැන් එයාට පුළුවනි ඇස් ටික පේනවා නම් ලියලා පෙන්වන්න පුළුවන්. අයන්න මෙන්න මේකයි. ලියලා පෙන්වන්න පුළුවන්. අම්මා කියලා ලියලා වෙන්න. දැන් අපි තුමු අයන්න ලියලා, අලමයන් ලියලා, මායන්න ලියලා එයාට කියන්න පුළුවන් මේකෙන් කියන්නේ
මේ අම්මා පෙන්නලා මේ අම්මට කියන්නේ මෙයාට කියන්නේ මේ මෙහෙම තමයි ලියන්නේ. මේ තමයි. හැබැයි යාට මේක උච්චාරණය කරන්නේ අම්මා කියලා කොහොමද කියලා දෙන්නේ? බෑනේ. හරි. එයාට මේ අයන්න කියලා කොහොමද එයාට කියලා දෙන්නේ? බෑනේ. මේ ආයන්න කියලා කොහොමද කියලා දෙන්නේ? බෑනේ. ශබ්ද නෑ එයාට. ශබ්ද කියලා දෙයක් නෑ. කන් හෙන්න තිනකොට ශබ්ද නෑ. කන නැත්තම් ශබ්ද නෑ. ඇස නැත්තම් රූප නෑ. සමහර කට්ටියක දැන් ඇස් දෙක අරගෙනත් ඉන්නවා. හොඳට පේනවා වගේ අරගෙනත් ඉන්නවා. හරි. දැන් අපි තුන් උපතින්ම ඇස් පේන්නේ නැති කෙනෙක් කියලා. උපතින්ම ඇස් දෙක පේන්නේ නැත්තම් උපතින්ම අන්ධ නම් හරි. එයාට කොහොමද අපි කියලා දෙන්නේ? කොහොමද කියලා දෙන්නේ යාට අපිට රත්තරන් වල පාට? රත්තරන් කියන්නේ දිලිසෙන කහ පාට හුරු රත්තරන් කියන්නේ මේ වගේ පාටක් කියලා කොහොමද කියලා දෙන්නේ? එයාට ඒකට නිමිති තියනවද? නෑනේ. එයාට නිමිති නෑ. හරි. කොහොමද උපතින්ම අන්ධ කෙනෙකුට කියලා දෙන්නේ කොළ පාට කියන්නේ මේකයි කියලා? කොහොමද කියලා දෙන්නේ? එයාට ඒ ගැන නිමිති නෑනේ. නිමිති නෑ. එයාට කන් ඇහෙනවා නම් කොළ පාට කියලා කියන්න පුළුවන්. හැබැයි කොළ පාට කියන්නේ අහවල් පාට කියලා කොහොමද එයා දන්නේ? එයාට එහෙම නිමිති නෑ. රූප නෑ. ඇස නැත්තම්. හරි. නාසය නැත්තම් ගඳ සුවඳ නෑ. දිව නැත්තම් රසය නෑ. කය නැත්තම් පහස. එතකොට බලන්නකෝ එහෙනම් ඔන්න ඇස තියෙන්න ඕනි රූපය හටගන්න. ඇසයි රූපයි දෙකම තිබ්බට වැඩක් නෑ. විඥානේ නැත්තම් ඒ රූපේ පේන්නේ. විඥානේ නැත්තම් ඒ රූපේ පේන්නේ. කණයි ශබ්දයි දෙකම තිබ්බට වැඩක් නෑ. විඥානේ නැත්තම් ශබ්ද ඇහෙන්නේ. ඊළඟ ඔන්න බලන්නකෝ ඇස ඕනි රූපය හටගන්න. ඇස නැත්තම් රූප නෑ. කන නැත්තම් ශබ්ද නෑ. නාසය නැත්තම් ගඳ සුවඳ නෑ. දිව නැත්තම් රසය නෑ. කය නැත්තම් පහස නෑ. මනස නැත්තම් අරමුණු නෑ. ඇස නැත්තම් රූප නෑ. ඇසයි රූපයි දෙකම තිබ්බට වැඩක් නෑ. විඥානය නැත්තම් ස්පර්ශය හැදෙන්නේ නෑ. එහෙනම් ස්පර්ශය හැදෙන්න ඇස තියෙන්න ඕනිනේ. ඇයි ඇස නැත්තම් රූපත් නෑ. ඇස විඥානයකුත් නෑ. ඇස නැත්තම් රූපත් නෑ. ඇස විඥානයක් හටගන්නෙත් නෑ. එහෙනම් ස්පර්ශය හැදෙන්න ඇස තියෙන්න ඕනි. ඇස තිබුණොත් තමයි ඊටු දෙක සම්පූර්ණ වෙන්නේ. කන තිබුණොත් තමයි ශබ්දයි විඥානය දෙක හටගන්නේ. නාසය තිබුණොත් තමයි ගඳ සුවඳයි විඥානය දෙක හටගන්නේ. එහෙනම් ස්පර්ශයට මොකක්ද අත්‍යවශ්‍යද? ආයතනය. සලආයතන. ඒකයි බුදුරජාණන් දේශනා කළේ පස්සම්භාම් භික්කවේ සෞපනිසං වදාමිනෝ අනුපනිසා කාච භික්කවේ පස්සස්ස උපනිසා සලායතනං තිස්ස වචනීයං. ආයතන 6යි කියලා. ආයතන 6යි හේතු වෙනම් මොකටද? ස්පර්ශයට. ඉන්පස්ස බුදුරජාණන් දේශනා කරනවා සලායතනම් පහම් භික්කවේ සෞපනිසං වදාමි නෝ අනුපනිසං. මහණනි ආයතන 6ත් හට අරන් තියෙන්නේ හේතුවක් නිසා. හේතුවක් නැතුව ආයතන හටගන්නේ. කාච භික්කවේ සලායතනස්ස උපනිසා නාම රූපං තිස්ස වචනීයං. නාම රූප. ආයතන හටගන්න හේතුව නාම රූප. නාම රූප නැත්තම් ආයතන නැහැ. එහෙනම් ඔන්න මතක තියාගන්න ඇස හැදෙන්නේ නාම රූප නිසා.
කන හැදෙන්නේ නාම රූප නිසා. නාසය සකස් වෙන්නේ නාම රූප නිසා. දිව සකස් වෙන්නේ නාම රූප නිසා. කය සකස් වෙන්නේ නාම රූප නිසා. මනස නාම රූප නිසා. නාම රූප නැත්තම් ඇස නැහැ. නාම රූප නැත්තම් ඇසක් නැහැ. නාම රූප නැත්තම් කනක් නැහැ. නාම රූප නැත්තම් නාසයක් දිවක් කයක් මනසක් නැහැ. නාම කිව්වේ මොකද්ද? වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. රූප කිව්වේ සතර මහා ධාතුන්. රූප කිව්වේ සතර මහා ධාතුන්ගේ උපාදායෙන් හටගන්න දේ රූපය. නාමය කිව්වේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. එහෙනම් ඔය නමය නැත්තම් මොකද්ද? වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර, පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඔය නමය නැත්තම් ඇසක් නැහැ. කනක් නැහැ, නාසයක් නැහැ, දිවක් නැහැ, කයක් නැහැ, මනසක් නැහැ. වේදනාව කිව්වේ විඳීම. සංඥාව කිව්වේ හඳුනා ගැනීම. චේතනා කිව්වේ කර්මය, නැත්නම් චේතනා, සංස්කාර, චේතනාව. වේදනා, සංඥා, චේතනා. ඔය තුනම හටගන්නේ මොකක් ප්‍රත්‍යින්ද? ස්පර්ශය ප්‍රත්‍යින්. ඒතර වේදනාව දැන් වේදනාව හටගන්නේ ස්පර්ශය නිසා. සංඥාව හටගන්නේ ස්පර්ශය නිසා. චේතනාව හටගන්නේ ස්පර්ශය නිසා. එහෙනම් වේදනා, සංඥා, චේතනා ඊළඟට පස්ස. වේදනා, සංඥා, චේතනා ඒ තුනටම හේතු උනේ ස්පර්ශය. එහෙනම් ඔන්න ස්පර්ශය. ස්පර්ශය හටගන්නේ ස්පර්ශය නෑ විඥානය පහළ නොවුණා නම්. විඥානය පහළ වෙන්නේ මානසිකාරයේ ප්‍රත්‍යයෙන්. මානසිකාරය නිසා විඥානය හටගන්නේ. එහෙනම් වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර ඔය නාම. හරි? රූප කිව්වේ සතර මහා ධාතුන්. සතර මහා ධාතුන් හටගත්තු තේ. එතකොට බලන්නකෝ මානසිකාරය යොමු වෙන්න කොයි වෙලාවෙද? මානසිකාරය යොමු වෙන්නේ ඇසට රූපයක් ආපාතනය වෙන මොහොතේ. ඇසට රූපයක් ආපාතනය වෙද්දී ඒ ගැන අවධානය යොමු වෙනවා මානසිකාරය. එහෙනම් ඇසට රූපය මේක මේ ආපාතන වුණාට පස්සේ කියන්නේ ආපාතන වෙලා තත්පර ගානකින් විනාඩි ගානකින් වෙන එක කියන්නේ මේ එක ක්ෂණික සිදුවීමක් මෙති කියන්නේ. දැන් බලන්නකො අපිට මේ ඇසින් යම් රූපයක් දැක්කම පටස් ගාලා රූපෙ පෙන්ලා ඉවරනේ. ඒක අපි විඳලත් ඉවරයි. දැන් හිතන්නකෝ ආකාශී අහසී විදුලි කොටනවා. හරි විදුලි කොටනවා කියන්නකෝ. එක පාටම ක්ෂණිකව එළියක් යනවා. අපි ඒක දැක්කේ නැද්ද? ඉදී කියලා පටස් ගාලා ක්ෂණයෙන්ම නිවෙනවනේ. ආකාශී එළියක් යනවා ක්ෂණිකව ඒක නැතිලා යනවා. නමුත් අපි ඒක දැක්කනේ. හරි එළිය යනකොට මේ සමහරට ඉරි යනවා. යනකොට මොන හරි හැඩයක් මැවෙනවා ඒකත් අපි දැක්කනේ. පටස් ගාලා මේ ක්ෂණික සිදුවීමක් නේ. ඒක අපි ඇසයි ඒ රූපයයි විඥානයයි තුන එකතු වෙලා ස්පර්ශය හැදිලා නේ. ඒක විඳලත් ඉවරයි. අඳුනගෙනත් ඉවරයි. ඒ කියන්නේ චේතනා පහළ වෙලත් ඉවරයි. ඔක්කොම ඉවරයි. මේ පොඩි ශනේන් පොඩි ශනික සිදුවීමක්. එහෙනම් ඒ මානසිකාරය යොමු වෙන්නේ අර ඇස ඉස්සරහා ඇසට රූපය ආපාතන වෙන මොහොතේ. ඒ මානසිකාරය ප්‍රත්‍යයෙන් තමයි විඥානය හටගන්නේ. එහෙනම් ඒ විඥානයයි ඒ ඇසයි ඒ රූපයයි තුන ඔන්න එකතු වෙනවා. ඒ මොහොතෙමයි මේ සහජාත සිදුවීම්. ඒ මොහොතෙමයි ස්පර්ශය හැදෙන්නේ. ඔන්න හැදුනා ස්පර්ශය. ඒ ස්පර්ශයෙන් තමයි විඳින්නේ. ඒ ස්පර්ශයෙන් තමයි හඳුනාගන්නේ. ඒ ස්පර්ශයෙන් තමයි
චේතනා පහළ වෙන්නේ. එහෙනම් ඒ මොහොතේ ඔන්න නාම ධර්ම ටික හැදුනා. වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. ඔන්න නාම ධර්ම ටික හැදුනා. හරි? එතන ඒ නාම ධර්ම හැදෙන්නේ අර රූපී නොතිබුණා නම්. ඒ රූපී ස්වභාවය එතන නොතිබුණා නම් මොකද රූපී ස්වභාවය? පටික සම්පස්සේ. පටික සම්පස්සේ නොතිබුණා නම් පටික සම්පස්සේ නොතිබුණා නම් අර ඇසයි රූපයයි දෙක එකතු නොවුණා නම් මේ ටික හැදෙන්නේ නැහැ. ඇසයි රූපය දෙක එකතු නොවුණා නම් හැදෙන්නේ. එතන රූපේ තියෙනවා. හරි? එහෙනම් එතන නාමයක් තියෙනවා, රූපයක් තියෙනවා. එහෙනම් ඒ නාමයයි රූපයයි දෙක එකතු වෙන මොහොතේ, නාමයයි රූපයයි දෙක සකස් වෙන මොහොතේ, ඒ මොහොතේ තමයි ඒ නාම රූප ප්‍රත්‍යයෙන් ඒ මොහොතේ තමයි ඇස හැදුනේ. ඒ මොහොතේ ඇස හැදෙනවා. ඒ නාම රූප ප්‍රත්‍යයෙන් ඇස හැදෙනවා. ඒ නාම රූප වෙනස් වෙනකොට නාම රූප වෙනස් වෙන්නේ කුමක් ප්‍රත්‍යයෙන්ද? නාම රූප වෙනස් වෙන්නේ කොහොමද? මානසිකාරය වෙනස් වෙනකොට ස්පර්ශය වෙනස් වෙනවා. ස්පර්ශය වෙනස් වෙනකොට විඳීම වෙනස් වෙනවා. හඳුනා ගැනීම වෙනස් වෙනවා. චේතනා වෙනස් වෙනවා. අන්න නාම වෙනස් වුණා. එහෙනම් ඔන්න නාම රූප වෙනස් වෙද්දී ඇස නාම රූප ඒ වෙලාවේ නාම රූප ඇසේ ඒ ඇසේ නාම රූප ඇස ඒකට අදාළ නාම රූප ඒ වෙලාවේ නිරුද්ධ වෙද්දී නැති වෙද්දී ඇස නෑ. හටගත්තු ඇස නෑ. දැන් කන හට අරගෙන. සමහර විට නායක නාසය හට අරගෙන. එහෙනම් ඔන්න නාම රූප හේතු කරගෙන නාම රූප ප්‍රත්‍යයෙන් ආයතනය හටගන්නේ. නාම රූප නැති වෙනකොට ආයතනය නෑ. එහෙනම් ආයතන නාම රූප කියන්නේ නිත්‍ය දෙයක් නේ, අනිත්‍ය දෙයක්. මොහොතින් මොහොත වෙනස් වෙන දෙයක් නාම රූප. මොහොතින් මොහොත වෙනස් වෙන නාම රූපත් එක්ක මොහොතින් මොහොත ඇස කන නාසය දිවකය මනස මේවා වෙනස් වෙලා යනවා. හට ගැනීම නැතිවීම තියෙනවා. නාම රූප ප්‍රත්‍යයෙන් සලආයතන. නාම රූප පත්‍ය සලආයතන. නාම රූප හේතුව. බුදුරජාණන් වහන්සේ වදාලා නාම රූපත් හේතුවක් ඇතුව හටගන්නේ, නාම රූප හේතුවක් නැතුව හටගන්නේ නැහැ. කාච බික්කවේ නාම රූපස්ස උපනිසා. මහණෙනි, නාම රූප වලට හේතුව මොකක්ද? විඥානං තිස්ස වචනීයං. විඥාණය. නාම රූප වලට හේතුව විඥාණය. විඥානේ නැත්තම් නාම රූප හටගන්නේ නැහැ. දැන් බලන්නකෝ, හොඳටම පැහැදිලිනේ. විඥානීය පහළ වුණේ නැත්තම්, ඇසේ විඥානීය හටගත්තේ නැත්තම්, හරි, ඇසේ විඥානීය හටගත්තේ නැත්තම් ස්පර්ශය හැදෙනවද? නැහැ. හරි, ඇසේ විඥානීය හට නොගත්තා නම් ස්පර්ශය හැදින්නේ නැහැ. ස්පර්ශය නොහැදුනා නම්, ස්පර්ශයෙන් නොහැදුනා නම් විඳීම හට ගන්නවද? නැහැ. ස්පර්ශය නැත්තම් හඳුනා ගැනීම තියෙනවද? නැහැ. ස්පර්ශය නැත්තම් චේතනා හට ගන්නවද? නැහැ. එහෙනම් ඒ ටික ඔක්කොම හටගන්න හේතු වෙන්නේ මොකද්ද? විඥානයේ ඇසේ පහළ වීම. විඥානයේ ඇසේ හට ගැනීම. විඥානයේ ඇසේ පහළ වීම නිසා තමයි නාම රූප කියලා දෙයක් හැදුනේ. නාම රූප සකස් වුනේ. විඥානය හටගන්න නැත්නම් ඇසකුත් නැහැ. රූපේකුත් නැහැ. විඥානය හට නොගත්තා නම් ඇසේ ඇසත් නැහැ, රූපයත් නැහැ. හරි? ඊට පස්සේ ස්පර්ශයත් නැහැ.
වේදනත් නැහැ. සංඥාත් නැහැ. චේතනත් නැහැ. මොකුත් නැහැ. මේ ටික හට නොගත්තා නම් විඥානේ හට නොගත්තා නම් එහෙනම් නාම රූප වලට හේතුව මොකද්ද? විඥානය. විඥානයකින් තොරව නාම රූප ගැන කතා කිරීමක් නැහැ. විඥානයකින් තොරව නාම රූප ගැන එහෙම කතා කිරීමක්වත් නැහැ. විඥානේ හට නොගත්තා නම්. එහෙනම් නාම රූප වලට හේතුව විඥානය. දැන් බලන්නකෝ මෞකසක පිළිසඳ ගැනීම බලන්න. කොහේ හරි චුත වෙන විඥානයක්. කොහේ හරි චුත වෙන විඥානයක් ඇවිල්ලා කියන්නේ මෞකසේ ඊට පස්සේ පහළ වෙන්න එපේ. මේ විඥානේ. ඒකට නිකන් මෞකස විඥානේ බැස ගන්නවා කියලා බැස ගන්න එක කොහෙන් හරි ඇවිල්ලා රිංග ගන්නවා නෙවෙයිනේ. කොහේ හරි චුත වෙන විඥාන. ඒ කියන්නේ චුත වෙන ඒ සිත හරි ඒකට කියනවා චුතිසිත කියලා. ඒකට මොන අර්ථයක්වත් කමක් නැහැ. ඒ වෙලාවේ තියෙන්නේ සිතක්නේ. හරි විඥානේ සිතක්නේ. ඊට පස්සේ ඒ සිතෙන් පස්සේ හටගන්න සිත ප්‍රතිසන්දි සිත. ඒ ප්‍රතිසන්දි සිත හට ගන්නවා කොහෙද? මෞකස ඇතුලේ. ඒකට කියනවා ප්‍රතිසන්දි සිතට කියනවා විඥානය. ඔන්න මෞකස ඇතුලේ හටගත්තා මෞකසී. ඒ වෙනකොට එතන කල රූපේ තියෙනවා. කල රූපේ හැදිලා. ඒ කල රූපේ තමයි බැසගන්නේ. විඥානේ. ඒකට කියනවා ගන්ධබ්බේකුගේ පැමිණීම කියලා. ධර්මයේ තුල. ගන්ධබ්බෙක් කියලා මේ සතෙක් රිංග ගන්න නැහැ. ගන්ධබ්බේකුගේ පැමිණීම කියලා කියන්නේ අර ප්‍රතිසන්දිසිත හට ගැනීම. ගැන විඥානේ බැස ගැනීම. විඥානය අර කලල රූපයේ බැස ගන්නකොටම ඒක සවිඥානික වුණා. එතකන් එතන ජීවයක් නැහැ. සවිඥානික බවක් නැහැ එතන. විඥානයේ බැස ගැනීමත් එක්ක සවිඥානික වුණා. එතකොටම මොකද්ද වෙන්නේ? එතකොටම එතන නාම රූප හට ගන්නවා. සහජාතව. ඒකින් ටික වෙලාවකට පස්සේ එහෙම දෙයක් නැහැ. ඒ විඥානයේ බැස ගැනීමත් එක්කම නාම රූප හට ගන්නවා. එහෙනම් එතන තියෙන මොකක්ද එතකොට? රූපය තියෙනවා. නාම රූප හටගත්තොත් එහෙනම් වේදනාව තියෙනවා. විඳීම. ඊට පස්සේ සංඥාව තියෙනවා. චේතනා තියෙනවා. සංස්කාර. විඥානේ බැසගෙන තියෙන්නේ. මොකක්ද ඇතුනේ? පංච උපාදානස්කන්ධයක්. රූප වේදනා සංඥා සංකාර විඥාන. පංච උපාදානස්කන්ධය. දැන් එතන නාම රූප හට ගත්තා. හැබැයි තවම ඇස කන නාසය දිවකය මනස විදිහට හැදිලා නැහැ. හැබැයි නාම රූප තියෙනවා. විඳීම තියෙනවා. සංඥාව තියෙනවා. චේතනා තියෙනවා. බලන්නකො හරි පුදුමයි. ඒකනේ දැන් බලන්නකො බෝසතාණන් වහන්සේ මෞකුස පිළිසඳ ගත්තා. සිහියෙන්ම. බෝසතාණන් වහන්සේ දන්නවනේ මෞකුස පිළිසඳ ගැනීම. සිහියෙන් යුක්තවනේ පිළිසඳ ගත්තේ. එහෙනම් එතන තියෙනවනේ හැඟීම් දැනීම ඔක්කොම ටික. පිළිසඳ ගන්නවා දන්නවනේ. පිළිසඳ ගැනීමක් දන්නවනේ. සිහියෙන් පිළිසඳ ගත්තේ. හරි පුදුමයිනේ. අපිට සිහිය නැති වුණාට අපිට ඒක සිහිය නෑ. අපි ඒක බෝසතාණන් වහන්සේගේ ආශ්චර්යය. අපිට සිහිය නෑ. හැබැයි අපිට ඒ මෞකස පිළිසඳ ගන්නකොටම වේදනා සංඥා චේතනා ඒවා හට ගන්නවා. ඒවා තියෙනවා. ඒවා හට ගන්නවා. මේ මොහොතේම නාම රූප හැදෙනවා. ඒ නාම රූප වලින් ඔන්න ටික කාලයක් යනකොට හැදෙනවා මොකද්ද? ඒ නාම රූප වැඩෙනකොට හැදෙනවා මොකද්ද? ඇස් දෙකක්, කන් දෙකක්, නාසයක්, දිවක්, කයක්, මනසක්. නාම රූප වැඩෙන්නේ හැදෙන්නේ ඇස් දෙකක්, කන් දෙකක්, නාම රූපච්ඡ සලආයතන. නාම රූප හැදෙන්න හේතුව විඥානීය බැස ගැනීම. එහෙනම් නාම රූප වලට හේතුව විඥානීයමයි. ඒ පිරිසිඳ ගැනීමේදී ජීවිතේ ගෙවාගෙන යනකොටත්
නාම රූප වලට හේතුව විඥානයමයි. විඥානේ නැත්තම් නාම රූප නැහැ. පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥානම් පහම් භික්කවේ සෞපනිසං වදාමි නෝ අනුපනිසා. මහණෙනි විඥාණයටත් හේතුවක් තියෙනවා. හේතුවක් නැතු විඥානය හටගන්නේ නැහැ. කාච භික්කවේ විඥානස්ස උපනිසා. මහණෙනි විඥාණයට හේතුව මොකක්ද? විඥාණයට හේතුව මොකක්ද? විඥාණයට හේතුව සංස්කාර. සංඛාරා තිස්ස වචනීයං. සංස්කාර. එතන සංස්කාර කියලා කිව්වේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. කාය සංකාර කියලා කිව්වේ ආස්වාස ප්‍රස්වාස. වචී සංකාර කියලා කිව්වේ විතක්ක විචාර. චිත්ත සංකාර කියලා කිව්වේ සංඥා වේදනා. හරි? ඒතර කාය සංකාර, වචී සංකාර, චිත්ත කාය සංකාරක ආස්වාස ප්‍රස්වාස. ඒතර ආස්වාස ප්‍රස්වාස කය හා බැඳිලා තියෙනවා. එහෙනම් ඒක සියුම් ආස්වාස ප්‍රස්වාස. හැබැයි කය හා බැඳුණු දේ, වචනය හා බැඳුණු දේ, සිත හා බැඳුණු දේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. එතකොට එයාගේ කාය සංකාර තියෙන්නේ, ඒ කාය සංකාර වලින් හටගන්නේ මොකද්ද? විඥානය. ඒ කාය සංකාර, වචී සංකාර වලින් හටගන්නේ විඥානය. ඊට අනුව විඥානය හැදෙන්නේ. ඒ සංස්කාරයට අනුව විඥානය හැදෙන්නේ. ඉන් පස්සේ ඊළඟ බලන්නකෝ. සංකාරම් පහම් භික්කවේ සෞපනිසං වදාමි නෝ අනුපනිසා. මහණනි සංස්කාරයත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. හේතුවක් නැතුව සංස්කාරය හටගන්නේ නැහැ. කාච භික්කවේ සංකාරස්ස උපනිසා. මහණනි සංස්කාරයට හේතුව මොකක්ද? අවිජ්ජා තිස්ස වචනීයං. අවිජ්ජා, අවිද්‍යාව කියලා කියන්න තියෙන්නේ. අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අනවබෝධය. අවිද්‍යාව. එහෙනම් චතුරාර්ය සත්‍ය පිළිබඳ අනවබෝධයෙන් යුක්ත තමයි එයාගේ කාය සංස්කාර, කය හා බැඳුණු දේ තියෙන්නේ. චතුරාර්ය සත්‍ය පිළිබඳ අනවබෝධයෙන් යුක්තය තමයි වචනය හා බැඳුණු දේ තියෙන්නේ. වචනේ තියෙන්නේ. චතුරාර්ය සත්‍ය පිළිබඳ අනවබෝධයෙන් යුක්තව තමයි එයාගේ සිත හා බැඳුණු දේ තියෙන්නේ. එහෙනම් ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවිද්‍යාවෙන් යුක්තව කාය සංස්කාර හටගන්නේ. අවිද්‍යාවෙන් යුක්තව වචී සංකාර, චිත්ත සංකාර. එහෙනම් අවිද්‍යාවෙන් යුක්තව හටගන්නා කාය සංස්කාරයට අනුව තමයි විඥානය හැදෙන්නේ. අවිද්‍යා සහගතව හටගන්නා වචී සංකාර, චිත්ත සංකාරයට අනුව තමයි විඥානය හැදෙන්නේ. අවිද්‍යා සහගතව. අවිද්‍යා සහගතව දැනගන්නේ. හරි? අවිද්‍යා සහගත කාය, වචී, චිත්ත මේ සංස්කාරයට අනුව තමයි විඥානය හටගන්නේ. දැනගන්නේ යා අවිද්‍යා සහගතව. චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන් යුක්ත වෙයි. යුක්තව නෙවෙයි. අනවබෝධයෙන් යුක්තව. එහෙනම් අවිද්‍යාව තමයි හේතුව. ඉතින් අපිට ගොඩාක් මේක විස්තර කරන්න බැරි වුණා. අපි ඉස්සරහට දේශනාවලදී විස්තර කරමු. දැන් කාල වේලාව තික්මා ගිලා තියෙන නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා ඉතිකෝ භික්කවේ අවිජ්ජූපනිසා සංඛාරා. මහණෙනි ඒක නිසා අවිද්‍යාව හේතුවෙන් සංස්කාර හට ගන්නවා. සංකාරූපනිසං විඥානං. සංස්කාර හේතුවෙන් විඥානය හට ගන්නවා. විඥානී හේතුවෙන් නාම රූප හට ගන්නවා. නාම රූප හේතුවෙන් ආයතනය හට ගන්නවා. ආයතනය හේතුවෙන් ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශය හේතුවෙන් විඳීම හට ගන්නවා. විඳීම හේතුවෙන් තණ්හාව හට ගන්නවා. තණ්හාව හේතුවෙන් උපාදානය හට ගන්නවා. උපාදාන හේතුවෙන් භවය හට ගන්නවා. භවයේ හේතුවෙන් උපදිනවා. ජාති හට ගන්නවා. ඉපදීම හේතුවෙන් දුක උපදිනවා. දුක හැදෙනවා. දුක හේතුවෙන් ඒ දුක ගැන ධර්මයට අනුව කල්පනා කිරීම නිසා ශ්‍රද්ධාව උපදිනවා. ශ්‍රද්ධාව හේතු කරගෙන ප්‍රමුදිත බව හට ගන්නවා. ප්‍රමුදිත බව හේතු කරගෙන ප්‍රීතිය හට ගන්නවා. ප්‍රීතිය හේතු කරගෙන පස්සබ්දිය හට ගන්නවා. පස්සබ්දිය හේතු කරගෙන සැපේ හට ගන්නවා. සැපේ හේතු කරගෙන සමාධිය හට ගන්නවා. සමාධිය හේතු කරගෙන යථාභූත ඥාන දර්ශනය උපදිනවා. යථාභූත ඥාන දර්ශනය හේතු කරගෙන නිබ්බිදාව ඇති වෙනවා. නිබ්බිදාව හේතු කරගෙන විරාගය ඇති වෙනවා. විරාගය හේතු කරගෙන
විමුක්තිය ඇති වෙනවා. විමුක්තිය හේතු කරගෙන ආසවක්ඛය ඥානිය උපදිනවා. හරි? විමුක්තිය හේතු කරගෙන ආසවක්ඛේ ඥානිය උපදිනවා. කය ඥානිය උපදිනවා. මහණනි ඔහොමයි සිද්ධ වෙන්නේ. මහණනි එක මේ වගේ කන්දක්කට වර්ෂාව වැටිද්දී හරි ඒ කන්දෙන් පහළට ජලය ගලාගෙන යනවා. හරි කුඩා කුඩා අර කන්දේ තියෙන කුඩා ඒ නිම්න වලින් ජලය පහළට ගලාගෙන යනවා. කුඩා නිම්න වලින් පහළට ජලය ගලාගෙන ගිහිල්ලා ලොකු නිම්න වලට වැටෙනවා. ඒ ලොකු නිම්න හරහා ගිහිල්ලා කුඩා ගංගා වලට ජලය එනවා. කුඩා ගංගා පිරීගෙන ගිහිල්ලා විශාල ගංගා වලට ජලය එනවා. විශාල ගංගා වලින් ජලය ගිහිල්ලා මහා සාගරේ පිරෙනවා වගේ. මහණියෝක ඔන්නෝ විදිහටයි සිද්ධ වෙන්නේ. ඔන්නෝ විදිහට සිද්ධ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මහණනි මෙන්න මේ විදිහටයි මේ සම්පූර්ණ සිදුවීම සිදු වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ උපනිෂ සූත්‍රය වදාලා. ඉතින් අපිට පින්වත්නි මේ උපනිෂ සූත්‍රයේ ගොඩාක් දහම් කරුණු තියෙනවා. ගොඩාක් දහම් කරුණු. නමුත් අපිට ගොඩාක් ඒක විස්තර වශයෙන් කතා කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. හරි? මොකද අපි මේ කතා කරන්නේ පංච උපාදානස්කන්ධය ගැන නිසා. නමුත් මේ පංච බලන්න මේ එකිනෙක සම්බන්ධ වෙන විදිය පංච උපාදානස්කන්ධය ඊට පස්සේ ආයතන පටිච්චසමුප්පාද ඔක්කොම එකිනෙකට සම්බන්ධ වෙන දී බලන්න. හරි? එහෙනම් හොඳට මේ පින්වතුන් මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා හොඳට ධර්මඥානෙ දිනු කරගන්න. ධර්මඥානය අවබෝධය නොවේ. හැබැයි අවබෝධය කරා යන්න ධර්මඥානෙ නැතුව බෑ. ඒක නිසා හොඳට ධර්මඥානය ඇති කරගෙන ඔබ හොඳට නුවණින් කල්පනා කරලා මේ ධර්මයේ ටික ටික හරි තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබ අප හැමදෙනාට මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි අද විදර්ශනා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ එංගලන්තයේ පදිංචි බැසිල්ඩන් මහමෙවුනා භාවනාසපුට සම්බන්ධ පින්වත් රමණි ගුණසේකර, ලාල් තිලානි, සරත් දීපා විජේවර්ධන, සුජාතා කීර්ති, චම්පා, මනෝජ් සහ චන්දිමා යන පින්වතුන් විසින්. පින්වතියන් විසින්. ඉතින් මේ පින්වතුන් මේ උතුම් දේශනාවට අනුග්‍රහය දරලා මේ පින්වතුන් ධර්ම දානමය පින රැස් කරගත්තා. මා මේ උතුම් ධර්මයේ ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඒ වගේම ඔබ සියලු දෙනා මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. අපි සියලු දෙනා එකතු වෙලා මේ රැස් කරගත්තු පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. පින්කම සීලූම දෙවියන්ට, පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින්කමද සීලූම දෙවියෝ මේ පින් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටද ධර්මාවබෝධයේ පිණිස මේ පින උපකාර වෙත්වා. ඒ වගේම මේ රැස් කරගත් පින අපි අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමු. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. අප්‍රේල් මාස 29 වෙනි දිනට එනම් මීට වසර 5කට පෙර මිය පරලෝ ගිය රංජිත් රණසිංහ මහතාට අප්‍රේල් මාස 22 වෙනි දිනට මීට වසර 3කට පෙර මිය පරලෝ ගිය ආර්.ඒ. රන්මැණිකේ මෑණියන්ටත් මීට වසර 41කට පෙර මිය පරලෝ ගිය සනත් අල්ගම පියාණන්ටත් ඇතුළු ඒ වගේම මිය පරලෝ ගිය උපාලී ගුණසේකර මහතා ඇතුළු මිය පරලෝකයේ සීලෝම ඥාතින්ට, ඒ වගේම මිය පරලෝකයේ දෙමාපියන් ඒ සියලු දෙනාට දායකත්ව දරූ ඒ පින්වතුන් නමින් නන් අයට උදව් උපකාර කළ පින්වත් සියලු දෙනා නමින් ඔබ අප හැම දෙනා නමින් අනන්ත සර පුරාවට මිය පරලෝකයේ සීලෝම ඥාතින්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සූපත් වෙත්වා, සපවත් වෙත්වා. වහවහා සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. බුද්ධංගල ආනන්ද ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරනවා. ඉතින් බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන ඒ පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා.
තුන්වන්ගේ ආශිර්වාදී සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ඒ වගේම ප්‍රේමශීලී අල්ගම මෑණියන්ට, වික්‍රමනායක පියාණන්ට සහ මෑණියන්ට, පවුලේ සියලු දූ දරුවන්ට නිදුක් නිරෝගී සුවපත්භාවය සහ නිරතුරුවම උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් උතුම් ධර්මාවබෝධය පිණිසත් මේ පින උපකාර වෙත්වා කියලා සඳහන් කරලා තිබෙනවා. දායකත්ව දරූ සීල පින්වතුන්ට, නන්නවරින් උදව්පකාර කළ සීල පින්වතුන්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස මේ පින උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු පින්වත් ස්වාමීන් වහන්සේලා සියලුම දෙනාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන් සියලුම දෙනාටත්, ඔබ අප හැම දෙනාගේ ගුරුවර දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත්භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.